10 වෙනි හැම සිසුවෙකුටම කියන්නේ මේ පටන් ගන්න කලින් පන්තිය අපි පටන් අරන් තියෙන අර පරණ දේවල් මතක් කරලා අර අපිට වැඩි මුණ ගැහෙන්නේ නැති සබ්ජෙක්ට් ඉස්කෝලේදීත් මගේ යන සබ්ජෙක්ට් අපි කියලා දෙන්න දැන් වැඩසටහනක් පටන් අරන් තියෙනවා. දැන් ගොඩාක් අය හිතන් ඉන්නවා අපි බහුශ්‍රృత. අපට ඕවා වැඩක් නැහැ. අපිට මේ විභාගෙ දෙන්නකො අපි ලියලා පෙන්නන්න වාගේ සීන් එකේ ඉන්නේ. හරි ඉස්කෝලේත් නැති නිසා ඒ වැඩසටහන පටන් ගත්තා. දැන් ඊයේ අපි ඉතිහාසය පටන් ගත්තා, ගණිතය පටන් ගත්තා, ඉතිහාසය පටන් ගත්තා, වාණිජ්‍ය පටන් ගත්තා. හරි තව ඉස්සරහට ඊළඟට එනවා බුද්ධ ධර්මය. හරි ඊළඟට එනවා බුද්ධ ධර්මය. ඊළඟට එනවා බුද්ධ ධර්මය, ඊළඟට එනවා නර්තනය, ඔය වගේ විෂයන් පවා අපි දැන් යොදලා තියෙනවා. හරි මේ ඒ නිසා ඒකට සම්බන්ධ වෙන්න හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඔයාලා ගෙවල් වලට වෙලා හිටිය කියලා ඔයාලට අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ පුතේ මේ වෙලාවේ. අනික මේ පන්ති වලට සල්ලි අය කරන්නේ නැහැ නේ, මුදල් අය කරන්නේ නැහැ. ඒ ගෙවන සියලු ගෙවීම් කරන්නේ මම ගෙවීම් කළා තමයි මේ වැඩසටහන පටන් ගත්තේ. එතකොට ඒක තමන් දැනගන්න ඕන මෙච්චර අවස්ථාවක් දීලා තියෙනකොට ඉස්කෝලේත් නිමාඩු එකේ අපිට මේ විෂයන් ටික කවර් කරගන්න මේ අවස්ථාව පුළුවන් නේ කියලා. පන්තියෙන් කීයෙන් කියද ඊයේ ඉතිහාසයේ පන්ති මම හිතන්නේ මම දන්නේ නැහැ ඉතිහාසය ගැන වැඩි. පුනරුදේද මොකද පාඩමක් පටන් අරන් කරගෙන ගියා. ඒතර ඒවට සම්බන්ධ වෙන්න මම මේ දවස්වල භාග පාඩම ඇදගෙන යනවා. හරි? එතකොට ඒ වගේ කාරණා ගොඩක් යන්නේ. ඒවට සම්බන්ධ වෙන්න බලන්න. අනිත් කාරණේ තමයි මම කියන්න කැමති නැති එකක් තමයි මේ අංක නැති කීප දෙනෙක් පන්තියේ ඉන්නවා කියලා ආරංචියක් තියෙනවා. හරි අපි වැඩ පටන් ගමු. ලියන්න. අංක නැති අය එහෙම ඉන්නේ කියන එක ප්‍රශ්නයක්. ඒ දැන් මේ ජූලි මාසේ අංකෙට වැඩ කරන්නේ. එතකොට මේ අගෝස්තු මාසේ මට ඔවා කියන්න තියන්න එපා පුතේ. හරි? මෙච්චර අවස්ථා දීලා තියෙද්දි ඇයි ඔයාලට ඒ කටයුත්ත කරන්න බැරි කියන එක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ටිකක් හිතලා බලන්න. මම අද සද්ද කරන්නේ නැහැ ඒ ගැන මොකුත්. right ලියන මාතෘකාවක්. දැන් ඔයා දන්නවා පුතේ පන්තියේ කරුණා කරලා හරි නිරෝධායනයේ ඒ නිරෝධායනය කරලා තියෙන කට්ටිය පුතේ පන්තිය වෙනකන් ඉන්න එපා. හරි පන්තිය දවස වෙනකන් ඉන්න එපා. ඇයි එහෙම කරන්නේ? ඔයාලට එහෙම තියෙනවා නම් ඔයාලා ඒවා දැනුවත් කරන්න මෙතෙන්ට. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා සර්. ඒ එහෙම දැනුවත් කරන්න නැතුව ඒ වෙලාවේ ආපුවාම මෙතන පුතේ නාස්ති වෙන්නේ අපේ කාලේනේ. උගන්නන්න තියෙන කාලේ ඒ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒ නිසා තමයි සතියක් තියෙන්නේ. සතිය ඇතුළත කියන්න පුළුවන් සර් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. එහෙමයි. හරි. දැන් ඊළඟ කාරණේ තමයි කාට හරි යන්න විදියක් නැත්නම් හා යන අපහසුතාව තියෙන කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ට දැන් අපි විදියක් ක්ලාස් කරගෙන යනවා.
මුදල් බැංකුගත කිරීම කළාට කරලා රෙසිට් එක ආවට පස්සේ PDF එකක් කරා ටියුට් එක එන විදිහක් දැන් සැලසුම් කරගෙන යනවා. ඒක මේ මාසයේ සිට ඕනනම් ඔයාලට ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙම කවුරු හරි ඉන්නවා නම් එයාලා කියන්න ඕනේ. හැබැයි දිගින් දිගටම එයාට සිද්ධ වෙනවා. ඒතකොට කෙලින්ම ඒ විදිහටම ටියුට් එක ගන්න. හරි. දිගින් දිගටම ඒ විදිහටම ටියුට් එක ගන්න සිද්ධ වෙනවා. ඒතකොට ඒ විදිහටම ටියුට් එක ගන්න මොකද ආයතනයේ නම සඳහන් වෙන්නේ නැති නිසා ගැටලුවක් එනවා. ඒ නිසා එයා දිගින් දිගටම බැංකුවට මුදල් දාලා තමයි ටියුට් එක ගන්න වෙන්නේ. ඒ නිසා එහෙම කට්ටිය ඉන්නවා නම් කියන්න. ඒතකොට ඒගොල්ලන්ට ඒ පහසුකම් සලසලා දෙන්න පුළුවන්. හරි? right. වෙන මාතෘකාවක් එනිසා පන්ති කාලේ නාස්ති නොකර අපි හැමතිස්සෙම උත්සාහ කරමු කාලය ඉතුරු කරගන්න. ලියන්න වට ප්‍රස්ථාර ඇසුරෙන් තොරතුරු ලබා ගැනීම 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 අපි ගිය සතියේ වට ප්‍රස්ථාරයෙන්ද මේ සැරේ වට ප්‍රස්ථාර ඇසුරෙන් දැන් තොරතුරු ලබා ගන්න ආදන් වට ප්‍රස්ථාර ඇසුරෙන් තොරතුරු ලබා ගැනීම right මේ බලන්න ලියන්න මේම ගානක් පුතේ අපි ගණන් කීපයක් ලියලායි හදන්නේ දිනකට පැය 18ක් වෙන් කර ඇති දිනකට පැය 18ක් විකාශය වන එහෙම ලියන්න පුතේ දිනකට පැය 18ක් විකාශය වන දිනකට පැය 18ක් විකාශය වන රූපවාහිනී නාලිකාවක් දිනකට පැය 18ක් විකාශය වන රූපවාහිනී නාලිකාවක් දිනකට පැය 18ක් විකාශය වෙන රූපවාහිනී නාලිකාවක් එක් එක් වැඩසටහන් සඳහා විකාශය වන කාලය වෙන් කර ඇති ආකාරය විකාශය වන කාලය වෙන් කර ඇති ආකාරය පහත වට ප්‍රස්ථාරයේ දැක්වේ වෙන් කර ඇති කාලය විකාශය වන කාලය වෙන් කර ඇති ආකාරය විකාශය වන කාලය වෙන් කර ඇති ආකාරය පහත වට ප්‍රස්ථාරයේ දැක්වේ පහත වට ප්‍රස්ථාරයේ දැක්වේ උදේ ඔබ ඇඳ ගන්න වට ප්‍රස්ථාරය ඉක්මනට
පන්තියට ආවනම් පන්තියේ පෑ දෙක ඉන්න පුතේ නිකන් පන්තිය මහමග නවත්තන්න නම් ලෑස්ති වෙන්න එපා. Arjenda. හරි. right. අපි ඉස්සලා සරල වැඩකින් පටන් ගන්න යමු. අපි ඉස්සලා සරල වැඩකින් පටන් ගන්න යමු. කොහොමද මේක හැදෙන්නේ කියන එක. එක. ලියන්න පළවෙනි ප්‍රශ්නේ. ලියන්න වෙළඳ දැන්වීම සඳහා වෙන් කර ඇති 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 කේන්ද්‍ර කෝණයේ විශාලත්වය සොයන්න. වෙළඳ දැන්වීම සඳහා වෙන් කර ඇති කේන්ද්‍ර කෝණයේ විශාලත්වය සොයන්න. වෙළඳ දැන්වීම සඳහා වෙන් කර ඇති කේන්ද්‍ර කෝණයේ විශාලත්වය සොයන්න. වෙළඳ දැන්වීම සඳහා වෙන් කර ඇති කේන්ද්‍ර කෝණයේ විශාලත්වය. පුතේ මේක අනිත් පැත්තයි වෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය ටීවී එකක් අපි බලපුවාම මේ ඔක්කොටම වඩා ලොකුටම යන්නේ වෙළඳ දැන්වීම. දැන් මේ චූටි කොටසයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ හිතන්න එපා. හරි. 360යි. පුතේ 360න් අඩු කරන්න කොයි ටිකද? විනෝදාත්මක අංශක 180යි, අධ්‍යාපනික අංශක 90යි, ක්‍රීඩා අංශක 60යි. ඔය ටික අඩු කරලා ගන්න. එතකොට එනවා පුතේ 360යි 360න් අඩු වෙන්න ඕනේ 0.17යි 17යි 6යි කියන්නේ පුතේ 23න් 3 දැම්මා දෙකක් ඉතිරි. ඔයාට එනවා 330ක්. ඔයාට එනවා 330ක්. එhmenan පුතේ එයාගේ කෝණය අංශක 30යි. එයාගේ කෝණය අංශක 30යි. එයාගේ කෝණය අංශක 30යි. අපි දැන් කොහොමද මේකක් හරහා ඉතුරු වැඩ ටික කරගන්නේ කියලායි බලන්න හදන්නේ. ඒ කියන්නේ ප්‍රස්ථාරයක් හරහා අපි එදා කලේ ප්‍රස්ථාර ඇඳපු එක. ඊළඟ ඒ වැඩසටහන් සඳහා ඉස්සලාම සරලම අවස්ථාවෙන් පටන් ගන්නේ. ඒ වැඩසටහන් සඳහා වෙන් කර ඇති වැඩසටහන් සඳහා වෙන් කර ඇති කාලය වැඩසටහන් සඳහා වෙන් කර ඇති කාලය වෙන වෙනම සොයන්න. වැඩසටහන් සඳහා වෙන් කර ඇති කාලය වෙන වෙනම සොයන්න.
ඒ වැඩසටහන් සඳහා වෙන් කර ඇති කාලය වෙන වෙනම සොයන්න බලමු අපි එමින් සරේ අරන් ඉස්සලාම මෙන්න මේකනේ අපි ගන්න ඕන පුතේ පළවෙනි අවස්ථාව තමයි අංශක 360යි මේ අංශක 360ටම දීලා තියෙන්නේ පැය 18යි හරිද අංශක 360ටම දීලා තියෙන්නේ පැය 18යි එhmenan අපි හොයාගන්න ඕනේ පුතේ අංශක 360ට පැය 18 නම් එකින් එක්කෙනා එමින් සරේ ගමු බලන්න ඉස්සෙල්ලාම අපි ගන්නවා විනෝදාත්මක විනෝදාත්මක කොහොමද අපි ගන්නෙ පුතේ අංශක 360 තුල අංශක 360ටම දීලා තියෙන්නේ 18 නම් අපි හොයන්න ඕනේ අංශක කීයකටද පුතේ 180කට අංශක 180කට එහෙනම් බිඳුවට බිඳුවයි 18 වරක් 1යි 18 වරක් 2යි දෙවරක් 1යි දෙවරක් 9යි විනෝදාත්මක සඳහා පැය 9යි ඊට පස්සේ ගන්න අධ්‍යාපන ඊට පස්සේ ගන්න පුතේ අධ්‍යාපන කොහොමද අධ්‍යාපන අර විදියමයි යන්නේ පුතේ 360යි 360ටම 18 නම් අපි හොයන්න ඕන පුතේ අංශක 90කට මේ බිඳුවට මේ බිඳුවයි පුතේ 9 වරක් 1යි 9 වරක් 4යි ඊට පස්සේ ආපහු මේක බෙදෙනවා දෙකෙන් දෙවරක් නම් 2යි දෙවරක් නම් 9යි 9 දෙකෙන් බෙදන්න පුතේ 9 දෙකෙන් බෙදපුවාම අපට එනවා පැය 4:00මාරක් 9 දෙකෙන් බෙදපුවාම එනවා අපට පැය 4:00මාරක් ඊට පස්සේ එක්කෙනාට යන්න බලන්න ඊට පස්සේ ඉන්නේ පුතේ ක්‍රීඩා ඊට පස්සේ ඉන්නේ ක්‍රීඩා කොහොමද ගන්නෙ 360යි පුතේ අංශක 360ටම පැය 18යි එමනම් අපි හොයන්න ඕනේ පුතේ 6කට අංශක 60කට මෙයාට මෙයා කපලා ගියා 6 වරක් 1යි 6 වරක් 6යි 6 වරක් 1යි 6 වරක් 3යි පුතේ එතන වෙන් කරලා තියෙන්නේ පැය 3යි එතන වෙන් කරලා තියෙන්නේ පැය 3යි එතන වෙන් කරලා තියෙන්නේ පැය 3යි මට ඊට මදි නිසා මම මෙතෙන්ට ගන්නම් පුතේ ඊළඟට තියෙන්නේ වෙළඳ දැන්වීම ඊට පස්සේ තියෙන්නේ වෙළඳ දැන්වීම පුතේ වෙළඳ දැන්වීම වලට කොහොමද එන්නේ අංශක 360යි අංශක 360ටම පැය 18 නම් අපි හොයන්න ඕනේ 30කට එතකොට මෙයාට මෙයා කපලා ගියා 3 වරක් නම් 1යි 3 වරක් නම් 12යි ආයෙ කැපෙනවා පුතේ 6 වරක් නම් 2යි 6 වරක් නම් 3යි පුතේ 3 දෙකෙන් බෙදපුවාම 1:00මාරයි එතන වෙන් කරලා තියෙනවා පැය 1:00මාරක් දැන් බලන්න හරිද බලන්න දැන් දීලා තියෙන ප්‍රමාණය පැය 9යි පැය 9යි පැය 3යි කියන්නේ පුතේ පැය 12යි පැය 12යි මෙතන කියන්නේ පුතේ පැය 16:00මාරයි 16:00මාරයි 1:00මාරයි කියන්නේ පැය 18යි ලස්සනට එනවා මතක තියාගන්න මේ ගැටලුව විසඳනකොට හැමතිස්සෙම 360 යටටයි එන්නේ 360 යටටයි එන්නේ ඉස්සලා අපි හදනකොට 360 ආවේ පුතේ උඩට right හදා ගන්නකො පළවෙනි ගාන ඉක්මනට
hari sir. දෙවෙනි ගාන ඇඳ ගන්න පුතේ. Right. right? අයියෝ දෙයියෝ ඊයේ ලස්සන සින්දුවක් ඇහුවන්නේ. නවපාඩකුලේ ගීතය. අයියෝ දෙයියෝ යන්න එපා දෙයියෝ කියලා. හරි. ලියන්න. ඉහත වට ප්‍රස්ථාරයේ දැක්වෙන්නේ ඉහත වට ප්‍රස්ථාරයේ දැක්වෙන්නේ ඉහත වට ප්‍රස්ථාරයේ දැක්වෙන්නේ සිසුන් 720 දෙනෙකුගෙන් ඉහත වට ප්‍රස්ථාරයේ දැක්වෙන්නේ සිසුන් 720 දෙනෙකුගෙන් සිසුන් 720 දෙනෙකුගෙන් ඔවුන් කැමති ආහාර පිළිබඳ සිසුන් 720 දෙනෙකුගෙන් ඔවුන් කැමති ආහාර පිළිබඳ ලබාගත් තොරතුරුය. සිසුන් 720 දෙනෙකුගෙන් ඔවුන් කැමති ආහාර පිළිබඳ ලබාගත් තොරතුරුය. සිසුන් 720 දෙනෙකුගෙන් ඔවුන් කැමති ආහාර පිළිබඳ ලබාගත් තොරතුරුය. ඔවුන් කැමති ආහාර පිළිබඳ ලබාගත් තොරතුරුය.
ඔවුන් කැමති ආහාර පිළිබඳ ලබාගත් තොරතුරුය. ලබාගත් තොරතුරුය. හරි. ඒකේ පළවෙනි ප්‍රශ්නේ ලියන්න. දැන් ඔයා ගාන හදලානේ තියෙන්නේ. මේ රූප සටහන ඇඳලානේ තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ බතල කෑමට කැමැත්ත දක්වන පිරිස. බතල කෑමට කැමැත්ත දක්වන පිරිස. බතල කෑමට කැමැත්ත දක්වන පිරිසට අදාළ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය සොයන්න. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය සොයන්න. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය සොයන්න. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය සොයන්න. මතකද හේව්වා? උපේ 360 මේ සියල්ල අයින් කරන්න. ඒ කියන්නේ 150ක්, ඒ කියන්නේ 100ක්, ඒ කියන්නේ 90ක්. ඔය ටික අයින් කරන්න. එහෙනම් 360න් අයින් වෙනවා පුතේ 0යි 5යි 14න් 4 දැම්මා එකක් ඉතිරි 340ක්. එමනම් පුතේ ඔයාට ඉතුරු වෙන්නේ අංශක 20ක කෝණයක්. මෙන්න මේ ටික අංශක 20යි. අංශක 20ක කෝණයක් ඉතුරු වෙන්නේ. අංශක 20ක කෝණයක් ඉතුරු වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ ඒ ආහාරවලට කැමැත්ත දක්වන පිරිස. ඒ ආහාරවලට කැමැත්ත දක්වන පිරිස වෙන වෙනම සොයන්න. 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 right පුතේ මේ බලන්න. ඒ ආහාරවලට කැමැත්ත දක්වන පිරිස වෙන වෙනම හොයන්න කලින් අපි හොයාගන්න ඕනේ අංශක 360 අංශක 360ක් තුල ඉන්නවා පුතේ 720 දෙනෙක්. ඕක හරහායි යන්නේ. ඔයාලට උඩින්ම කියලා තියෙනවා 720ක් ඉන්නවා කියලා. ඔයාලට උඩින්ම කියලා තියෙනවා 720ක් ඉන්නවා කියලා. එහෙනම් අංශක 360ක් තුල ඉන්නවා පුතේ 720 දෙනෙක්. ඔය හරහා තමයි දැන් ගැටලුව විසඳගෙන යන්නේ අපි. ඒකේ පළවෙනි එකේලා මම ගන්නවා බත්. එහෙනම් කොහොමද ගන්නෙ? පුතේ අංශක 360ක් තුල ඉන්නවා නම් 720ක්. අපි හොයන්නේ අංශක 150ක් තුල. එමනම් පුතේ 360 වරක් 1යි 360 වරක් 2යි. ඔයාට එනවා හරියටම 300ක්. බත් කන්න කැමති 300ක්. ඊළඟ එකට එන්නකො පාන්. ඊළඟ එකට එනවා පාන්. කොහොමද පුතේ වෙන්නේ? 360යි. පුතේ 360න් 720යි. 300 අංශක 360 තුල ඉන්නවා නම් 720ක්. අපි හොයන්න ඕනේ අංශක 100ක් තුල. එමනම් 360 වරක් 1යි 360 වරක් 2යි. ඔයාට ඉන්නවා පුතේ හරියටම 200ක්. ඊට පස්සේ අපිට ඉන්නවා රොටි. අපිට ඉන්නවා මෙන්න රොටි. එතකොට කොහොමද වෙන්නේ? පුතේ අංශක 360ක් තුල ඉන්නේ 720 නම් අපි හොයන්න ඕනේ පුතේ රොටි කෝණේ අංශක 90යි. එමනම් 360 වරක් 1යි 360 වරක් 2යි. හරියටම ඉන්නවා පුතේ 180 දෙනෙක්. 180 දෙනෙක්. ඊට පස්සේ අපි හොයලා ගන්නවා පුතේ බතල. ඊළඟට අපි ගන්නවා බතල සමානයි 180යි. sorry
ඔක්කොම 360යි මේ 360 තුල ඉන්නවා නම් 720ක් අපි හොයන්න ඕන 20ක් තුල එවනම් 360 වරක් 1යි 360 වරක් 2යි හරියටම ඉන්නවා 40 දෙනෙක් දැන් මේ ටික එකතුව 720ක් විය යුතුයි බලන්න පුතේ එනවද කියලා 300යි 300යි 200යි 500යි 500යි 180යි 680යි 680යි 40යි 720යි හරියටම එනවා හරියටම එනවා පුතේ අද වෙද්ද තරම් එහෙම කතා කරන්නේ නැති වෙයි මම අධික අසනීප තත්ත්වයේ ඉන්නේ කොවිඩ් නෙමෙයි ඈ මට මේ ඉස්සරහදයක් හැදෙන එකක් තියෙනවා ඉඳලා ඉන්නේ ඉස්සරහදේ හැදලා තියෙන්නේ ඒක අර මිග්‍රේන් මොකක්ද කියන එක සීන් එක ඉතින් ටිකක් අපහසුයෙන් ඉන්නේ පන්ති නිමාඩු දෙන්න ඕන තරම් අපහසුවකින් ඉන්නේ නමුත් වැඩේ කරගෙන යනවා හරි සර්. ඒක ඉවර නම් ඊළඟ එක ඇඳ ගන්න මේක ඔයා තනියෙන් හදන්නේ ඒකයි සර් ඔය කියන්නේ අපි ඕව අඳින්නත් කොනමාන ගන්න ඕනේද? නෑ ඔය කොනමානෙන් අඳින්නේ නෑ හරස එඩියද එලලා ඉවරයි කියන්නේ මට ඊළඟ ගන්න දෙන්න ඉවරයි හරි ඔයා මෙහෙම ලියන්න සාදයකට පැමිණි
සාදයකට පැමිණි 36 දෙනෙකුගෙන් සාදයකට පැමිණි 36 දෙනෙකුගෙන් සාදයකට පැමිණි 36 දෙනෙකුගෙන් ඔවුන් වඩාත්ම කැමති සාදයකට පැමිණි 36 දෙනෙකුගෙන් ඔවුන් වඩාත්ම කැමති ආහාර පිළිබඳව සාදයකට පැමිණි 36 දෙනෙකුගෙන් ඔවුන් වඩාත් කැමති ආහාර පිළිබඳ ඔවුන් වඩාත් කැමති ආහාර පිළිබඳ කරන ලද විමසීමකදී වඩාත් කැමති ආහාර පිළිබඳ කරන ලද විමසීමකදී පහත තොරතුරු ලැබුණි පහත තොරතුරු ලැබුණි පහත තොරතුරු ලැබුණි ඉහත තොරතුරු ලැබුණි පහත නෙමෙයි ඉහතනේ තියෙන්නේ ඉහත තොරතුරු ලැබුණි ඒ ඇසුරෙන් ඒ ආහාර සඳහා කැමති පිරිස වෙන වෙනම සොයන්න ඒ ඇසුරෙන් ඒ ආහාර සඳහා කැමති පිරිස වෙන වෙනම සොයන්න ඒ ඇසුරෙන් ඒ ආහාර සඳහා කැමති පිරිස වෙන වෙනම සොයන්න ඉස්සලාම මෙන්න මේ ටික දාගෙන ඉන්න ඔයා හදන්නේ පුතේ ඈ අංශක 360ක් තුල ඉන්නේ 36 දෙනයි අන්න ඒක ඔළුවේ තියෙන්න ඕනේ අංශක 360ක් තුල ඉන්නේ 36 දෙනයි එහෙනම් වෙන වෙනම අංශක ටික හොයාගෙන අංශක වලට අදාළ ටික හොයාගෙන යන්න තියෙන්නේ. අපෙන් ඉස්සල්ලාම අපි ගමුකෝ පාන්. මම පාන් විතරයි හොයන්නේ ඈ පාන්. කොහොමද අපි ලියන්නේ? අංශක 360ක් තුල ඉන්නේ 36 දෙනා නම් අපි හොයන්න ඕනේ පාන් 130ක්. එතකොට කොහොමද ගන්න? 36 වරක් 1යි හරියටම 36 වරක් 10යි 10 වරක් 1යි හරියටම 13යි. ඔයාට එනවා 13 දෙනෙක්. හරි ඊට පස්සේ අපි ගන්නවා ආප්. කොහොමද ගන්නෙ? ආප් 80යි. පුතේ 360ක් තුල අංශක 360ක් තුල ඉන්නේ 36 නම් අපි හොයන්න ඕනේ අංශක 80ක් තුල. 36 වරක් 1යි 36 වරක් 10යි 10 වරක් 1යි හරියටම 10 වරක් 8යි අපිට ඉන්නේ 8 දෙනයි. ඔය විදිහට මට රොටි සහ ඉන්දියාප්ප හොයලා දෙන්න. මට රොටි සහ ඉන්දියාප්ප රයිට් පටන් ගන්න. රොටි සහ ඉන්දියාප්ප හරි සර්. හරි සර්. හරි
හරි බලමු. රොටි අංශක 360ක් තුල ඉන්නවා නම් පුතේ 36 දෙනෙක්. රොටි කෝණය අංශක 60යි. 36 වරක් 1යි 36 වරක් 10යි 10 වරක් 1යි 10 වරක් 6යි. ඔයාට ඉන්නේ 6යි. ඊට පස්සේ අපට හම්බෙන්නේ ඉන්දියාප්ප. පුතේ අංශක 360ක් තුල ඉන්නේ 36 දෙනා නම් අපි හොයන්න ඕනේ පුතේ අංශක 90ක් තුල. එතකොට 36 වරක් 1යි 36 වරක් 10යි 10 වරක් 1යි 10 වරක් 9යි. දැන් ඔයා හරියට හැදුවා නම් මේ ටික එකතු කරලා බලන්න 36 හම්බ වෙනවද කියලා. 13යි 13යි 8යි 21යි 21යි 6යි 27යි 9යි 36යි. හරියටම හම්බ වෙනවා. හරියටම හම්බ වෙනවා. ඊළඟ එක අඳ ගන්න. ඇති නේද? ලියන්න කියන්න. ඔය මේ අංශය ගාන දාලා නැත්තේ කිරිපුතා කියන කෙනාට නේද? කිරිපුතාට දාලා නැහැ. කිරිපුතාට දාලා නැහැ. ලියන්න පළවෙනි ප්‍රශ්නේ ලියන්න. වැඩි මේව ලියන්න. පළවෙනි ප්‍රශ්නේ මේව ලියන්න. ප්‍රේක්ෂකයින් 40 දෙනෙකු තෝරාගෙන ප්‍රේක්ෂකයින් 40 දෙනෙකු තෝරාගෙන ඔවුන් වඩාත්ම කැමති චරිත පිළිබඳ
විමසීමකින් පසු ඔවුන් වඩාත්ම කැමති චරිත පිළිබඳ විමසීම ප්‍රේක්ෂකයන් කී දෙනෙක් තෝරාගෙන ප්‍රේක්ෂකයන් 40 දෙනෙකු ප්‍රේක්ෂකයන් 40 දෙනෙකු ප්‍රේක්ෂකයන් 40 දෙනෙකු තෝරාගෙන ඔවුන් වඩාත්ම කැමති ප්‍රේක්ෂකයන් 40 දෙනෙකු තෝරාගෙන ඔවුන් වඩාත්ම කැමති චරිත පිළිබඳ කරන ලද විමසීමකින් පසුව ඉහත තොරතුරු ලැබී ඇත හතලිස් දෙනෙක් පිළිබඳයි තොරතුරු ගත්තේ අපි 40 දෙනෙකුගෙන් පුතේ දැන් මේ වෙනකොට එක්කෙනෙක් අයින් වෙලා කිව්වා එයාට ප්‍රශ්නයක් නිසා කියලා එයා පන්තියෙන් අයින් වුණා මොකද්ද සිග්නල් ප්‍රශ්නයක් එයා එන්න try කරනවා කියලා කිව්වා දැන් තව එක්කෙනෙක් අයින් වෙලා තියෙනවා කිසිම හේතුවක් නැතුව තව එක්කෙනෙක් හරි පන්තියෙන් අයින් වුණොත් පන්තිය එතනින් නවත්තනවා හැබැයි ලබන සතියේ සුපුරුදු පරිදි පන්තිය තියෙනවා හරි වෙයන්ද වැඩිම පිරිසක් කැමති චරිතය කුමක්ද 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 පුතේ වැඩිම පිරිසක් කැමති චරිතය හොයන්න අපි ඉස්සරලා අදාළ කෝණ ටික වෙනම හොයාගෙන ඉමු හරිද ඉස්සලාම ඉන්නවා සාරා අංශක 162යි ඊට පස්සේ ඉන්නවා කවඩියා ඉන්නවා අංශක 90යි ඊට පස්සේ අපිට ගන්න වෙන්නේ මිල්ක් පුතාගේ කෝණය හොයා ගන්න වෙනවා පුතේ මිල්ක් පුතාගේ කෝණය හොයා ගන්න වෙනවා කියන්නේ මේ 361 අපි වෙනවා පුතේ 162කුයි 90කුයි අතන මිල්ක් පුතා දීලා නැහැනේ එතකොට මෙතන එනවා පුතේ 360 එයාගෙන් අඩු වෙන්න ඕන 2යි මෙතන පුතේ 15 පහ දැම්ම එකක් ඉතිරි 252යි 2යි 6න් 9ක් බෑ 16න් 9ක් sorry 2යි 15 පහ දැම්ම එකක් ඉතිරි හරි 10න් 2ක් 8යි මෙතන පුතේ 5යි 5න් 5 බිඳුව 108යි එතකොට මේ බලන්නකෝ පුතේ සරා කියන චරිතයට 162කුත් කවඩියා කියන චරිතයට අංශක 90කුත් කිරිපුතා කියන චරිතයට 108කුත් මම අපෙන් අහන්නේ වැඩිම දෙනෙක් කැමති චරිතය සරා අපිට ඒක පෙන්වන්න සිද්ධ වුණා හදලා මොකද මේකේ මෙයාව දීලා නැති නිසා
පුතේ ඉවර වෙලා ඉවරයි කියන්නේ. ඉවරයි සර්. ඊළඟ අඩුම පිරිසක් කැමති චරිතය කුමක්ද? 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 අඩුම පිරිසක් කැමති චරිතය. මට ඔයාලගේ කැමැත්ත අකමැත්ත නෙමෙයි ඕනේ. මේකේ තියෙන විදියටයි ඕනේ. අඩුම පිරිසක් කැමති චරිතය කවඩියා. අඩුම පිරිසක් කැමති චරිතය කවඩියා. තුන්වෙනි ප්‍රශ්නේ ඒ චරිතවලට කැමති පිරිස වෙන වෙනම සොයන්න. 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 උතේ මේකේ කොහොමද ඉන්නේ ඔක්කොම 40 දෙනායි. එනම් ඔයා ඉස්සල්ලාම ලියා ගන්න ඕනේ කාරණේ තමයි අංශක 360ක් තුල ඉන්නවා පුතේ 40 දෙනෙක්. අංශක 360ක් තුල ඉන්නවා පුතේ 40 දෙනෙක්. එහෙමනම් හොයාගෙන යමු එක එක. මම ඉස්සල්ලාම ගන්නවා සරා. පුතේ අංශක 360ක් තුල ඉන්නවා නම් 40 දෙනෙක්. අපි හොයන්න ඕනේ පුතේ අංශක 162ක් තුල. මෙයාට මෙයා කැපිලා ගියා 4 වරක් 1යි 4 වරක් 9යි. පුතේ 162 9න් බෙදෙනවද බලන්නකෝ 1යි ගන්න වෙන්නේ. 1 9යි ඉතුරු 72ට 8යි. එහෙමනම් ඔයාට එනවා පුතේ 18ක්. ඔයාට එනවා 18ක්. ඊට පස්සේ අපි ගන්නවා කවඩියා. ඊට පස්සේ කවඩියා පුතේ කවඩියා අංශක 360ක් තුල ඉන්නවා නම් 40 දෙනෙක්. ඔයා හොයන්න ඕනේ අංශක 90ක් තුල. ඔයයි හොයන්නේ. ඊට පස්සේ කිරිපුතා අංශක 360ක් තුල ඉන්නවා නම් පුතේ 40 දෙනෙක්. ඔයා හොයන්න ඕනේ 108ක් තුල. බලන්න හොයලා ගන්න. ඉවරයි කියන්නේ.
හරිද? හරි සර්. හරි සර්. බලන්න පුතේ මෙයාට මෙයා කැපෙනවා 4 වරක් 1යි 4 වරක් 9යි 9 වරක් 1යි 9 වරක් 10යි එහෙනම් එයාට 10යි මෙයාට මෙයා කැපුණා 4 වරක් 1යි 4 වරක් 9යි 9 වරක් 1යි 9 වරක් 12යි එයාට 12යි බලන්න පුතේ ඔයා හරියට හැදුවා නම් දැන් උත්තර ටික එන්න ඕනේ කීයද 40යි 18යි 12යි කියන්නේ පුතේ 30යි 30යි 10යි 40යි හරි හරියටම එනවා හරියටම එනවා යමු ඊළඟ ඇඳ ගන්නට කුස් කාලා හරි සර්. හරි ලියන්න මෙහෙම මුළු සිසුන් ගණන 300ක් වන පාසලක මුළු සිසුන් ගණන 300ක් වන පාසලක එක් ක්‍රීඩාවට මුළු සිසුන් ගණන 300ක් වන පාසලක එක් ක්‍රීඩාවට සිසුන් දක්වන කැමැත්ත එක් ක්‍රීඩාවට සිසුන් දක්වන කැමැත්ත එක් ක්‍රීඩාවට සිසුන් දක්වන කැමැත්ත ඉහත වට ප්‍රස්ථාරයේ දැක්වේ
සිසුම් දක්වන කැමැත්ත ඉහත වට ප්‍රස්ථාරයේ දැක්වේ. එම තොරතුරු ඇසුරෙන් එම තොරතුරු ඇසුරෙන් එම තොරතුරු ඇසුරෙන් එක් එක් ක්‍රීඩාවට කැමති සිසුන් ගණන එම තොරතුරු ඇසුරෙන් එක් එක් ක්‍රීඩාවට කැමති සිසුන් ගණන වෙන වෙනම සොයන්න එම තොරතුරු ඇසුරෙන් එක් එක් ක්‍රීඩාවට කැමති සිසුන් ගණන වෙන වෙනම සොයන්න එක් එක් ක්‍රීඩාවට කැමති සිසුන් ගණන වෙන වෙනම සොයන්න. දැන් පුතේ ඔයාගේ ඉස්සලා හොයාගන්න ඕන එකක් තියෙනවනේ ඕකේ. ඒ තමයි පාපන්දු. හරිද? පාපන්දු එක හොයාගෙන ඉන්නකො කෝණය ඊට පස්සේ ගාන හදාගෙන ගිය හැකිනේ පාපන්දු කෝණය හොයාගන්න. මේ පාපන්දු කෝණය හොයාගන්න නම් 360න් ওই ටික අඩු කරන්න ඕනේනේ. 360න් අඩු කරන්න ඕන 120ක්. ඊට අමතරව 60ක්. ඊට අමතරව 24ක්. ඔය ටික අඩු කරලා ඉන්න. ඊට පස්සේ නැත්තම් එහෙම හදන්න බෑනේ 360යි. ඕකෙන් අයින් කරගන්න පුතේ 4යි 8යි 10 බිඳුව දැම්මා එකක් ඉතිරි 204යි. හරිද බලන්න 0.4යි 8යි 8යි දෙකයි 10 බිඳුව දැම්මා එකක් ඉතිරි 1 1යි 2යි. ඔයාලට එනවා පුතේ 10න් 4ක් 6යි 10න් 4ක් 6යි මෙතන තියෙන්නේ 5යි. ඔයාලට එනවා 156ක කෝණයක්. ඔයාලට එනවා 156ක කෝණයක්. හරි. මෙතෙන්ට එනවා පුතේ 156ක කෝණයක්. දැන් අපි හදාගෙන යන්කෝ. දැන් අපි ගන්නවා ඉස්සල්ලාම අර කතන්දරේ. අංශක 360ක් තුල ඉන්නේ සිසුන් 300යි. अंशක 360ක් තුල ඉන්නේ සිසුන් 300යි. දැන් යන්කෝ හිමින්සරි 360ක් තුල ඉන්නේ සිසුන් 300යි. දැන් එන්න 1 අපි පාපන්දු වලින්ම පටන් ගමු. මම පාපන්දු වලින් පටන් ගන්නවා. ඒක ටික ඔයාලට දෙනවා. පුතේ අංශක 360ක් තුල ඉන්නේ පුතේ 300යි. නම් අපි හොයන්න ඕනේ පාපන්දු කියන්නේ 156යි. අපි දැන් හොයාගත්තේ. එහෙනම් මෙයාට මෙයා කැපෙනවා. හරි. පුතේ මේක කැපිලා යනවා 5න්. 6න්. 6 වරක් නම් 5යි 6 වරක් නම් 6යි. ඊට පස්සේ මේක 6 වරක් 1යි. පුතේ 2යි. 2 12යි. ඉතුරුයි 3ක් 36ට 6යි. ඒ කියන්නේ 26යි. 10 වසරේ ළමයි පටස් ගාලා කැපිය හැකි මේක 30 බිඳුව දැම්මා 3ක් ඉතිරි 10යි 3යි 13යි 130යි. මම තව එකක් හදලා දෙන්නම්කෝ පාපන්දු. ඊට පස්සේ මම ගන්නම්කෝ පුතේ පාපන්දු වලට පස්සේ තියෙන්නේ පැසිපන්දු. පාපන්දු වලට පස්සේ තියෙන්නේ පැසිපන්දු. කොහොමද ගන්නෙ? अंशක 360ක් තුල अंशක 360ක් තුල ඉන්නේ 300 නම් පැසිපන්දු කෝණය अंशක 60යි. එහෙනම් මෙයාට මෙයා කැපිලා ගියා පුතේ 6න් කැපෙනවා 6 වරක් නම් 5යි 6 වරක් නම් 6යි 6 වරක් 1යි 6 වරක් 10යි. ඔයාට එනවා පුතේ 50 දෙනයි. ඊට පස්සේ හොයන්නකෝ එල්ලේ. ඊට පස්සේ හොයන්නකෝ එල්ලේ. එල්ලේ හොයලා දෙන්න. ඊට පස්සේ හොයන්න ක්‍රිකට් පටන් ගන්න. අදලා ඉවර වෙලා ඉවරයි කියන්නේ. ඊට පස්සේ තමයි හොඳම කොටසට එන්න තියෙන්නේ.
ඉවරයි සර්. LA 360යි 360ට ඉන්නවා පුතේ 300ක්. එහෙමනම් අපි හොයන්න ඕන කීයක්ද 24ක්. අපි හොයන්න ඕන 24ක්. එහෙනම් පුතේ මේ බලන්නකෝ. මෙතෙන්ට ගත්ත හැකි 5ක් මෙතෙන්ට ගත්ත හැකි 6ක්. 6 වරක් 1යි 6 වරක් 4යි. ඔයාට ගත්ත හැකි 20ක්. මට ඉඩමදි ක්‍රිකට් වලට. ක්‍රිකට් කියන්නේ 120යි. ක්‍රිකට් කියන්නේ 120යි. මම මේ ටික මකලා ගන්නම් පුතේ ක්‍රිකට් වලට හොයා ගන්න. ක්‍රිකට් කියන්නේ 120යි. ඔන්න ගත්තා. ක්‍රිකට් සමානයි 360යි. පුතේ 360 තුල ඉන්නවා නම් 300ක්. අපි හොයන්න ඕන 120ක්. right. මෙතන පුතේ 5යි මෙතන පුතේ 6යි. 6 වරක් 1යි 6 වරක් හරියටම 20යි. ක්‍රිකට් වලට කැමති 100ක්. ක්‍රිකට් වලට කැමති 100ක්. දැන් බලන්නකො මේක එකතු වෙනවද කියලා පුතේ 300යි 300යි මෙතෙන්ට එනවා 230යි 230යි 50යි කියන්නේ 280යි 280යි 20යි කියන්නේ 300යි. හරියටම එනවා. හරියටම එනවා. අද ගන්න ඊළඟ එක හරි. ලියන්න. ලියන්න. ඉහත වට ප්‍රස්ථාරයට අනුව ඉහත වට ප්‍රස්ථාරයට අනුව ඉහත වට ප්‍රස්ථාරයට අනුව පාපන්දු ක්‍රීඩාවට කැමති ඉහත වට ප්‍රස්ථාරයට අනුව පාපන්දු ක්‍රීඩාවට කැමති සිසුන් ගණන 5ක් නම්
පාපන්දු ක්‍රීඩාවට කැමති සිසුන් ගණන 5ක් නම්. පාපන්දු ක්‍රීඩාවට කැමති සිසුන් ගණන 5ක් නම්. සිසුන් ගණන 5ක් නම්. ක්‍රිකට් හා වොලිබෝල් වලට කැමති. ක්‍රිකට් හා වොලිබෝල් වලට කැමති පිරිස වෙන වෙනම සොයන්න. ක්‍රිකට් හා වොලිබෝල් වලට කැමති පිරිස වෙන වෙනම සොයන්න. ක්‍රිකට් හා වොලිබෝල් වලට කැමති පිරිස වෙන වෙනම සොයන්න. ක්‍රිකට් හා වොලිබෝල් වලට කැමති පිරිස වෙන වෙනම සොයන්න. ක්‍රිකට් හා වොලිබෝල් වලට කැමති පිරිස වෙන වෙනම සොයන්න. උදේ මේක විශේෂයි. මුළු ගාන දෙන්නේ නැතුව එක කොටසක් දීලා. මුළු ගාන දෙන්නේ නැතුව එක කොටසක් දීලා අහනවා අනිත් අයට කැමති පිරිස. දැන් පාපන්දු වලට කැමති 5 දෙනාලු. එහෙනම් මෙහෙමයි අපි ඉස්සලා පාපන්දු කෝණය හොයාගමු. අපි ඉස්සලා පාපන්දු කෝණය හොයාගමු. පාපන්දු කෝණය හොයාගන්න ඔයා මොකද්ද කරන්න ඕනේ? 360න් 360න් අඩු කරන්නකො පුතේ 225කුයි 90කුයි 360න් 225කුයි 90කුයි අඩු කරනවා. 360න් අඩු කරනවා පුතේ. මෙතන 5යි. මෙතන 11 එක දැම්මා එකක් ඉතිරි 315. ඒ කියන්නේ 10න් 5ක් 5යි. 10න් 5ක් 5යි. 5න් එකක් 4යි. අංශක 45යි. හරිද? මෙතෙන් එනවා පුතේ අංශක 45. දැන් ඔය හරහා තමයි යන්නේ. ඉස්සලා අපි කිව්ව අංශක 300 මුළු ගාන දීලා නැහැනේ. මුළු ගාන දීලා තියෙනවා නම් අංශක 360ට මෙච්චරක් ඉන්නවා නම් අංශක 225කට. එහෙම ගන්නවා. දැන් දීලා තියෙන්නේ අංශක 15ක් තුල ඉන්න. මෙන්න මෙහෙමයි අපි ගන්නෙ. අපි ගන්න මෙහෙමයි පුතේ. අංශක 45ක් තුල ඉන්නේ 9 දෙනයි. sorry 5 දෙනයි. ඒකයි අපේ දැන් කතන්දරේ. අංශක 45ක් තුල ඉන්නේ 5 දෙනා නම් අපි හොයමු අනිත් දෙන්නව. මම ගන්නවා ක්‍රිකට්. කොහොමද ගන්නෙ? ක්‍රිකට් සමානයි අංශක 45ක් තුල ඉන්නේ 5 දෙනා නම් අපි හොයමු අංශක 225ක් තුල. දැන් මුළු ගාන දීලා නැති නිසා අංශක 360 ගන්න බෑ. අංශක 360 නෙමෙයි අංශක 45ට එකයි දීලා තියෙන්නේ. 45ට 5 දෙනා නම් 225කට. නම් 5 වරක් 1යි 5 වරක් 9යි. පුතේ 225 බෙදන්නකො 9න් 2යි 2 18යි ඉතුරුයි 4ක් 45ට 5යි 25යි ඊළඟට ගන්නකො වොලිබෝල් ඊළඟට ගන්නවා වොලිබෝල් කොහොමද ගන්නෙ අර විදියමයි අංශක 45ක් තුල ඉන්නේ 5 දෙනා නම් අපි හොයන්න ඕනේ අංශක 90ක් තුල 5 වරක් 1යි 5 වරක් 9යි 9 වරක් 1යි 9 වරක් 10යි අරට වඩා ගොඩක් ලේසි. එහෙනම් ක්‍රිකට් වලට කැමති 25ක් වොලිබෝල් වලට කැමති 10ක්. උතේ එහෙමත් දෙන්න පුළුවන්. ඒ කියන්නේ එක් කේන්ද්‍රික ඛණ්ඩයක ප්‍රමාණය දීලා අනිත් දෙන්නව අහන්න පුළුවන්. අනිත් අයව අහන්න පුළුවන්. අද මම ඉතාමත් අඩුවෙන් ඔයාලට වෙනසක් දැනෙනවා ඇති. මොකද ටික අසනීප තත්ත්වයෙන් ඉන්නේ. දැන් දෙසරයක් විතර වමනේ දැම්මම මම අර එළියට ගිහින් එන්නේ ඒකට. හරි මට එන්නේ තමයි අධික ඉස්සරහදයක් හැදෙනවා ටික ඉඳලා එතකොට ටිකක් අමාරුයි. පන්තිය නවත්තන්නේ නැහැ. පන්තිය කොහොම හරි කරනවා පුතේ. බැරි වෙලා හරි මම මේක තුල එකපාරට මෙතන ඇද වැටෙනවා දැක්කොත් එහෙම ඇද වැටි නෑ. ගණන් ගන්න එපා ටිකකින් හැරෙනවා.
ඔයාලා දන්නවා කිසිම හේතුවක් උඩ අපි පන්ති නවත්තන්නේ නැහැ කියන්නේ. පන්ති නවත්තනවා නම් නවත්තන්න තියෙන එකම එක හේතුවයි ඒ ඔයාලගේ මරණය. මොකද මගේ මරණය සිද්ධ වුණත් මම ඒ දවසට ගුරුවරයෙක් දාලා පන්තිය කරනවා. ඔයාලගේ මරණය සිද්ධ වුණත් ඔයාලට එන්න බෑනේ. ඉවර වෙලා ඉවරයි කියන්නේ. ඉවරයි සර්. ඉවරයි සර්. So you right. හරි. ලියන්න එක්තරා දිනක රෝහලක විවිධ අංශවලින් ප්‍රතිකාර ලබාගත් එක්තරා දිනක රෝහලක විවිධ අංශවලින් ප්‍රතිකාර ලබාගත් රෝගීන් ගණන පිළිබඳ තොරතුරු පහත සර් පොඩ්ඩක් කියන්න පුළුවන්ද? එක්තරා දිනකදී රෝහලක විවිධ අංශවලින් ප්‍රතිකාර ලබාගත් රෝගීන් ගණන පිළිබඳ තොරතුරු පහත වට ප්‍රස්ථාරයේ දැක්වේ. එදින රෝහලට පැමිණි රෝගීන් ගණන 600කි. 600කි. ඇඳගන්න පටස් කාලා
හරිද? යකඩ රවුමක් ඇඳලා ඔය ටික ලියන්න ඔච්චර වෙලා යනවද? හරි සීවර්. හරි සර්. හරි. ලියන්න. මෙම දිනය තුල වැඩිම රෝගීන් ගණනක් මෙම දිනය තුල වැඩිම රෝගීන් ගණනක් ප්‍රතිකාර ලබාගත් අංශය කුමක්ද? මෙම දිනය තුල වැඩිම රෝගීන් ගණනක් ප්‍රතිකාර ලබාගත් අංශය කුමක්ද? වැඩිම රෝගීන් ගණනක් ප්‍රතිකාර ලබාගත් අංශය කුමක්ද? පුතේ ඒක බැලුව බැලමට බලලයි ලියන්න තියෙන්නේ. කෝණ දීලා නැහැනේ එකවත්. එහෙනම් මේකේ ලොකුම අපට කෝණයක් පේන්නේ පුතේ මොන අංශයේද? බාහිර අංශය. වැඩිම කෙනෙක් අපට පේන්නේ බාහිර අංශය. බාහිර අංශය. හරි. ඊට පස්සේ වැඩිම ගණනක් ප්‍රතිකාර ලබාගත් අංශයෙන් වැඩිම ගණනක් ප්‍රතිකාර ලබාගත් අංශයෙන් වැඩිම ගණනක් ප්‍රතිකාර ලබාගත් අංශයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් ගණන දැක්වෙන කෝණය වැඩිම ගණනක් ප්‍රතිකාර ලබාගත් අංශයෙන් වැඩිම ගණනක් ප්‍රතිකාර ලබාගත් අංශයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් සංඛ්‍යාව ප්‍රතිකාර ලබාගත් රෝගීන් සංඛ්‍යාව නිරූපණය කෙරෙන කෝණය අංශක 150ක් නම් නිරූපණය කෙරෙන කෝණය අංශක 150ක් නම් නිරූපණය කෙරෙන කෝණය අංශක 150ක් නම් ඒ අංශයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් ගණන කොපමණද? 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 right. පුතේ වැඩිම ගාණක් බාහිර අංශයේනේ. එහෙනම් ඒ අංශයෙන් ලබාගත් රෝගීන් ගාණ යහන්නේ. අපි ඉස්සලාම ගාණ හදන්න කලින් අපි මෙන්න මේක ලියා ගන්න ඉපැයි. මේ 360 තුලම ඉන්නවා 600ක්. දැන් කියයි තමුසේ මොකක්ද ඒ කිව්වේ? ඇයි ගාණ උඩම කියලා තියෙනව නේද පුතේ එදින පැමිණෙන රෝගීන් ගාණ 600යි කියලා. එහෙනම් මේ 360 තුල ඉන්නවා පුතේ 600ක්. 360 තුල ඉන්නවා නම් 600ක්. අපි හොයන්න ඕන 150ක් තුල. එහෙනම් අංශක 360ක් තුල ඉන්නවා නම් පුතේ 600 දෙනෙක්. අපි හොයන්න ඕනේ අංශක 150ක් තුල. එහෙනම් බිඳුවට බිඳුව කැපුණා. පුතේ මේක කැපෙනවා 12 වරක් නම් 3යි 12 වරක් නම් 5යි 3 වරක් 1යි 3 වරක් 5යි 50යි. එතෙන්ට එනවා පුතේ 250ක් 250යි
හරි හරි වෙලා හරි කියන්න හරි සර්. හරි. ඊළඟ එක අපි ලියනවා මෙහෙම නේවාසිකව ප්‍රතිකාර ලබාගත් නේවාසිකව ප්‍රතිකාර ලබාගත් නේවාසිකව ප්‍රතිකාර ලබාගත් රෝගීන් සංඛ්‍යාව නේවාසිකව ප්‍රතිකාර ලබාගත් රෝගීන් සංඛ්‍යාව 150ක් නම් නේවාසිකව ප්‍රතිකාර ලබාගත් රෝගීන් සංඛ්‍යාව 150ක් නම් 150ක් නම් ඊට අදාළ කෝණය සොයන්න ඊට අදාළ කෝණය සොයන්න නේවාසිකාව ප්‍රතිකාර ලබාගත් රෝගීන් සංඛ්‍යාව 150ක් නම් ඊට අදාළ කෝණය සොයන්න පුතේ මේ බලන්න දැන් දීලා තියෙන්නේ අනිත් පැත්ත නේද මෙතන ඉන්නවලු මොක 150ක්ද 150ක් එහෙනම් අපෙන් අහනවා කෝණය දැන් මෙච්චර වෙලා කෝණය දීලා ප්‍රමාණය ඉන්න ප්‍රමාණය ඇහුවා දැන් ඒකේ අනිත් පැත්ත දීලා තියෙන්නේ එතකොට යන්නේ මෙහෙමයි පුතේ මේක අනිත් පැත්තට යන්න ඕනේ අපෙන් අහන්නේ දැන් කෝණයනේ එතකොට මෙහෙමයි ඉස්සලා අපි කිව්වේ 360ක් තුල 600ක් ඉන්නවා කියලානේ දැන් අපි කියන්නේ 600 දෙනාටම අංශක 360යි කියලා 600 දෙනාටම අංශක 360 නම් අපි හොයන්න ඕනේ 150 දෙනෙකුට අංශක කීයද එහෙනම් මේක ලියන්නේ මෙහෙමයි 600 දෙනාටම අංශක 360 නම් අපි හොයන්න ඕනේ 150 දෙනෙකුට මේ බිඳුවට මේ බිඳුව කැපුණා මේ බිඳුවට මේ බිඳුව කැපුණා 6 වරක් 1යි 6 වරක් 6යි අපට එනවා අංශක 90ක් උදේ අංශක ගාන ඇහුවොත් අරකේ රිවර්ස් එක යන්නේ අරකේ අනිත් පැත්ත යන්නේ රුපියල් දෙන්න එපා පුතේ මම ගාන කියනකම් right ඊළඟ ගානට යන්න නාට්‍ය දර්ශනයක් සඳහා රුපියල් 1000 නාට්‍ය දර්ශනයක් සඳහා රුපියල් 1000 රුපියල් 500 සහ රුපියල් 200 රුපියල් 1000 රුපියල් 500 සහ රුපියල් 200 වටිනාකමින් යුත්
රුපියල් 10 රුපියල් 500 රුපියල් 200 වටිනාකමින් යුත් ටිකට්පත් මුද්‍රණය කර ඇත. ටිකට්පත් මුද්‍රණය කර ඇත. ටිකට්පත් මුද්‍රණය කර ඇත. ටිකට්පත් මුද්‍රණය කර ඇත. ඒවා අලෙවි වූ ආකාරය පහත වට ප්‍රස්ථාරයේ දැක්වේ. ඒවා අලෙවි වූ ආකාරය පහත වට ප්‍රස්ථාරයේ දැක්වේ. ඒවා අලෙවි වූ ආකාරය පහත වට ප්‍රස්ථාරයේ දැක්වේ. ඇඳ ගන්න පුතේ වට ප්‍රස්ථාරය. ඒවා අලෙවි වූ ආකාරය පහත වට ප්‍රස්ථාරයේ දැක්වේ. ඇඳ ගන්න වට ප්‍රස්ථාරය. හරි ඇති. දැන් පුතේ පළවෙනි ප්‍රශ්නේ වැඩියෙන්ම අලෙවි වී ඇත්තේ කුමන වර්ගයේ ටිකට්පත්ද? sorry වැඩියෙන්ම අලෙවි වී ඇත්තේ කුමන වටිනාකමින් යුත් ටිකට්පත්ද? වැඩියෙන්ම අලෙවි වී ඇත්තේ කුමන වටිනාකමින් යුත් ටිකට්පත්ද? කුමන වටිනාකමින් යුත් ටිකට්පත්ද? උදේ රුපියල් 200 වුණා නේද වැඩියෙන්ම අලෙවි වෙලා තියෙන්නේ? රුපියල් 200යි. රුපියල් 200යි. ඊළඟ අලෙවි වූ රුපියල් 500 ටිකට්පත් ගණන. අලෙවි වූ රුපියල් 500 ටිකට්පත් ගණන. අලෙවි වූ රුපියල් 500 ටිකට්පත් ගණන මුළු ටිකට්පත් ගණනේ භාගයක් ලෙස දක්වන්න. අලෙවි වූ රුපියල් 500 ටිකට්පත් ගණන මුළු ටිකට්පත් ගණනේ භාගයක් ලෙස දක්වන්න. අලෙවි වූ රුපියල් 500 ටිකට්පත් ගණන මුළු ටිකට්පත් ගණනේ භාගයක් ලෙස දක්වන්න. මුළු ටිකට්පත් ගණනේ භාගයක් ලෙස දක්වන්න. right මේ බලන්න පුතේ මුළු ටිකට්පත් ගණන මුළු ටිකට්පත් අපිට සමාන කරන්න පුළුවන් පුතේ අංශක 360කට.
මුළු ටිකට් පත් ගන්න සමාන කෙරිය හැකි අංශක 360ට රුපියල් 500 ටිකට්. රුපියල් 500 ටිකට් කියන්නේ අංශක 90යි. එහෙනම් භාගයක් ලෙස දක්වද්දී අපිට දැක්විය හැකි 360න් මොනුවක් විදිහටද පුතේ? 90ක් විදිහට 94ක් 1යි 94ක් 4යි. ඔබේ පිළිතුර 4න් 1යි. ඔබේ පිළිතුර 4න් 1යි. පුතේ මුළු ටිකට් පත් ගන්න කියන්නේ මේ මුළු රවුමම ඒ කියන්නේ අංශක 360ක්. ඒකෙන් 500 ටිකට් පත් කියන්නේ අංශක 90ක්. 360න් 90යි කියන්නේ 4න් 1යි. හිටගෙන ඉන්නේ තමාරු තත්ත්වයක කමක් නැහැ එතගෙන යන්න. right ඊළඟ අලෙවි වූ රුපියල් 1000 ටිකට් පත් ගණන අලෙවි වූ රුපියල් 1000 ටිකට් පත් ගණන 140කි. 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 එයට අදාළ කෝණයාංශක 70කි. එයට අදාළ කෝණයාංශක 70කි. එයට අදාළ කෝණයාංශක 70කි. එයට අදාළ කෝණයාංශක 70කි. අලෙවි වූ රුපියල් 1000 ටිකට් පත් ගණන 140කි. එයට අදාළ කෝණයාංශක 70කි. එයට අදාළ කෝණයාංශක 70කි. ඒ අනුව රුපියල් 200 හා රුපියල් 500 රුපියල් 200 හා රුපියල් 500 අලෙවි වූ ටිකට් ගණන සොයන්න. රුපියල් 200 හා රුපියල් 500 අලෙවි වූ ටිකට් ගණන සොයන්න. උදේ මේ කෝණය 70යි. මේ කෝණය හොයාගන්න වෙනවා. කොහොමද හොයාගන්නේ? 360න් අයින් කරන්න පුතේ 70කුයි 90කුයි. එතකොට 360යි 360න් අයින් වෙනවා පුතේ 0.160ක්. ඔයාට එනවා අංශක 200ක කෝණයක්. ඔයාට එනවා අංශක 200ක කෝණයක්. දැන් හිමින් සැරේ ගන්න. ඔන්න බලන්න මෙන්න මේ හරහානේ ගන්න වෙන්නේ. අංශක 70යි. අංශක 70ක් තුල තියෙනවා පුතේ 140ක් ටිකට්. අංශක 70ක් තුල තියෙනවා ටිකට් 140ක්. අංශක 70ක් තුල තියෙනවා ටිකට් 140ක්. එhmenan අපි හොයන්න ඕනේ පුතේ අංශක
200ක් තුල 70ක් තුල පුතේ මට විනාඩියක් දෙන්න. සමාවෙන්න පුතේ. අපි අදගෙන යන් ඉතුරු ටිකක් කොහොම හරි. right. මේ බලන්න. අංශක 70ක් තුල ඉන්නවා 140ක්. එහෙනම් පුතේ අපි හොයන්න ඕනේ අංශක 200ක් තුල. හරි. අංශක 70ක් තුල ඉන්නවා 140ක්. එහෙනම් හොයනවා පුතේ අංශක 200ක් තුල 70 වරක් 1යි 70 වරක් 2යි. එමනම් පුතේ අපට එනවා 400ක්. ඊට පස්සේ අවස්ථාව ගන්න අංශක 70ක් තුල ටිකට් 140 නම් අපි හොයන්න ඕනේ පුතේ අංශක 90ක් තුල. පුතේ අංශක 90ක් තුල එහෙමනම් 70 වරක් 1යි 70 වරක් 2යි 180යි 180යි. පුතේ මෙතෙන්ට එනවා 140ක් 10 ටිකට් 200 ටිකට් 400ක් සහ 500 ටිකට් 180ක් 500 ටිකට් 180ක් 500 ටිකට් 180ක්. බෙල්ල ගහලා ගියත් අතාරින්නේ නැහැ පුතේ පන්තිය කරගෙන යන්න. හදා ගන්න ඕක. තව බොහොම සුළු කොටසයි තියෙන්නේ. ප්‍රශ්න පත්‍ර පන්තියේ හෙට තියෙනවා පුතේ. ප්‍රශ්න පත්‍ර පන්තියේ ප්‍රශ්න පත්‍ර ගන්න PDF එකක් දෙන්නේ ආයතනයේ ගිහින් සල්ලි දීලා ඒ කාඩ් එක මට පෙන්නුවත් එහෙම නැත්නම් බැංකුවට මුදල් දාලා මට ඒ රිසිට් එක එව්වත් ඔයාලට PDF එක හම්බ වෙනවා. මට හරි අවශ්‍ය නම් බැංක් account එක අංකේ මට පෞද්ගලිකව WhatsApp පණිවිඩයක් දෙන්න. right. යන්න ඊළඟ එක ටිකට් අලවියෙන් ලද මුළු ආදායම සොයන්න. ටිකට් අලවියෙන් ලද මුළු ආදායම සොයන්න.
ටිකට අඩවියෙන් ලද මුළු ආදායම සොයන්න. ටිකට අඩවියෙන් ලද මුළු ආදායම සොයන්න. ටිකට අඩවියෙන් ලද මුළු ආදායම සොයන්න. ටිකට අඩවියෙන් ලද මුළු ආදායම සොයන්න. හරි. පුතේ 10 ටිකට් 10 ටිකට් 140යි 10 ටිකට් 140යි 200 ටිකට් 400යි සහ 500 ටිකට් 180යි ගණ්ඩක පුතේ මෙතෙන්ට එනවා බිංදුවයි 14යි 3යි මෙතන එනවා පුතේ 1යි 2යි 3යි 4යි දෙවරක් 4 8යි මෙතන එනවා පුතේ 0.3යි 1යි 2යි 3යි 8 වරක් 40න් බිංදුව දැම්මා 4ක් ඉතිරි පසර කරා දෙන්නේ සර් එතන 1000 මෙතන 1000 sorry පුතේ 100ට හදලා තියෙන හරි බිංදුවක් අපට එනවා. ඒතොර 1,40,000යි 1,2,3,4යි 1,2,3,4 හරි. මෙතන එනවා පුතේ 5 40 බිංදුව දැම්ම 4ක් ඉතිරි 9යි. එමින් සැරේ මේක එකතුව ගන්නකො පුතේ බිංදු බිංදු තාරකා බිංදු බිංදු තාරකා බිංදු බිංදු තාරකා බිංදු බිංදු තාරකා 12යි 21 එක දැම්මා දෙකක් ඉතිරි. පුතේ රුපියල් 3,10,000ක් 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 හදා ගන්නකො ගාන පුතේ මතක තියාගන්න මගේ කිසිම පෞද්ගලික හේතුවක් මත කිසිම අවස්ථාවක පන්ති නවත්තන්න නැහැ. ඔයාලට අද උනත් තේරෙනවා ඇති. පැය දෙක පන්තිය නම් පැය දෙක පන්තිය. ඒකට මගේ පෞද්ගලික හේතු මගේ අසනීප අදාළ නැහැ. ඔයා පන්තියට එන්නේ පැය දෙක ඉගෙන ගන්න. හරි. ඒ නිසා ඔබ එනවද නැද්ද කියන එක ඔබ තීරණය කරන්න මගේ වැඩ සටහන් වලට. මොකද ඇත්තටම පුතේ දැන් දරුවන්ට ඕනේ මේ වැඩ කරන්න නෙමෙයි. පොඩි ගොන් ආතල් එකක් දෙනවා නම් අන්න එතන තමයි ඉන්නේ. හරි. එච්චර මම මගේ වැඩ සටහන මේ විදිහටම ක්‍රියාත්මකයි. හෙට මට ඒක ඇත්තටම දැන් හෙට ප්‍රශ්න පත්‍ර පන්තියේ ළමයි දෙතුන් දෙනා මේ වෙනකොට පේපර් එක අරගෙන තියෙන්නේ. ඉතින් ඒක ඒ අවශ්‍යතාවයේ මත තීරණය වෙන්නේ. ඒක ඔයාලගේ කැමැත්තක්. ඒක මට අදාළ නැහැ. හැබැයි මම ඒ කරන වැඩ කටයුත්ත 100% පුතේ සාර්ථකව කරනවා. right. එහෙමනම් හරි. දැන් වෙනද පේපර් එක ගන්න අනිවාර්යෙන් යන්න ඕන වුණානේ. යුරෝ එකට දැන් එහෙම යන්න ඕනේ නැහැ. පේපර් එක ගන්න ඕන නම් ගියා බැංකුවට සල්ලි ටික දැම්මා. රිසිට් එක එව්වා. පේපර් එක ගත්තා. PDF එකක් දෙන්න නිසා. right. උදේ මම මෙතනින් නවත්තන්න වැඩි කියවන්න නැතුව මට එච්චර අමාරුයි. විනාඩි 10ක් විතර ඔළුව පාත් කරගෙන ඉඳ වෙන්න ඕනේ. මොකද තව පන්තියක් තියෙනවා. ඊට පස්සේ තව ටිකකින් එකක් කරන්න ඕනේ. හරිනේ. right. එහෙනම් අපි හම්බෙමු පුතේ ඊළඟ දවසේ. අපි ඊළඟ දවසේ පටන් ගන්නවා බීජීය ප්‍රකාශන වල කුඩා පොදු ගුණාකාරය. එහෙමනම් ගාන ලියාගෙන යන්න පුළුවන්. ආවට ස්තුතියි. යනවට බොහොමත්ම ස්තුතියි.